සද්ධා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව විශාල පිරිසක් නන්දෙසින් රෝහණ ජනපදයේ පිහිටි ඓතිහාසික දීඝවාපී චෛත්‍ය පුදබිමට එකතු වෙලා සවස් කාලයේ පටන් මේ මොහොත දක්වාම ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විවිධ වූ මහා පින්කම් කටයුතු වල නිරත වෙලා මේ සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්න, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි. පින්නතුනි, සද්ධර්ම දානය මේ ලෝක ධාතුවේ ඇති හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානයේ බව නිතර නිතර සද්ධර්ම ශ්‍රවණය කරන මේ සදහැවතුන් බොහොම හොඳට දන්නවා. ඒ උදාාරතර වූ පින්කම මේ අවස්ථාවේ සිදු කරගන්න සත්පුරුෂ දායක පින්වත් පිරිස ඒ මහා කුසලයේ අත්පත් කරගන්න. දීඝවාපී මහපුද බිමේ මේ අසිරිමත් පින්කම සංවිධානය කරන්න මුල් වුණ බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති අති ගෞරවනීය අවසරයි අපේ බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේ මේ කරුණු කාරණා සියලු දෙනාටම දැනුවත් කරමින් මේ පින්කම සංවිධානය කරලා උන්වහන්සේ මේ හැම පුණ්‍ය කටයුත්තකින්ම අප්‍රමාණව කුසල් ලබනවා. ඒ වගේම මේ සුවිශේෂී පින්කම සංවිධානය කළේ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණේ නිමිත්තෙන් උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න. අපි මේ මහ පින්කම පුරාවට රැස් කරගන්න ඒ උදාාරතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ල මෙවන් මහ පින්කම් සංවිධානය කරමින්
බොහෝ දෙනාට ආදර්ශයක් ලබා දෙමින් උන්වහන්සේ නැති කාලෙක නමුත් එවන් මහ පින්කම් සිදු කරන්න උන්වහන්සේ යටතේ බොහෝ පිරිසක් ශක්තිමත් කළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීමම උදා කර ගනිත්වා කියලා අපි මුලින් ප්‍රාර්ථනා කරමු. සද්ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස වෙනුවෙන් අපේ බුදුරජාණන් වහන්සේ කරුණක් සිහිපත් කළා. ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම උදෙසාම ධර්ම ශ්‍රවණය කරන එක බොහොම වටිනවා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මට පැවරිලා තියෙන්නේ ඓතිහාසික දීඝවාපී මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ පුරා වෘත්තයේ පිළිබඳව කරුණු කාරණා ඉස්මතු කරමින් ධර්ම දේශනාව සිදු කරන්න. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තම්බපන්නි භූමියට වැඩම කරන්න මුලින්ම අදහස් කොට වදාළේ මොන වාගේ අවස්ථාවකද, කොයි වාගේ කාරණාවක් නිමිති කරගෙනද ජන කාරණාව සිහිපත් කරමින් අපි චෛත්‍ය රාජානන් වහන්සේ පිළිබඳවත් කරුණු ටිකක් සාකච්ඡා කරමු. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක් තරම් අති දීර්ඝ කාලයක් ලෞතර බුද්ධ රාජ්‍ය වෙනුවෙන් මහත්සේ කැපකිරීම කරලා එයින් මහා කල්ප 16ක් ඇවෑමෙන් දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සුමේධ තාපස හැටියට නියත විවරණ අරගෙන තවත් මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක් පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා ආදී වශයෙන් සමත්‍රින්සත් පාරමීන් සම්පූර්ණ කරලා පාරමීන් අවසානයේ බෙස්සන්තර ආත්ම භාවයෙන් මනුලවින් චුත වෙලා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබලා තුසිත භවනේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ආයුෂ සම්පූර්ණ කරලා දෙව්ලොවින් චුත වෙලා මහා මායා දේවීන් වහන්සේගේ කුස පිළිසිඳගෙන දසමස් ඇවෑනිමින් මනුලව උප්පත්තිය ලැබලා අවුරුදු 29ක් තරම් කාලයක් ගිහි ගෙදර ගිහි සැප විඳලා පංචකාමයේ ලෙඩක් හැටියට දැකලා සියලු සැප සම්පත් අලියම හෙළූ කෙළපිඩක්සේ යහක දාලා තව දින කීපයකින් ලැබෙන්න තියෙන සක්විති රජකම ගැන වසවත් මරු සිහිපත් කරද්දී එයද අත්හැර දාලා මහබිනික්මන් කළ මහ බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය ලබාගෙන තමන් වහන්සේ අවබෝධ කරගත්ත අති උතුම් නෛර්යානික වූ ධර්ම රත්නය දේශනා කරන්නේ කාටද කියන කාරණාව සිතන්න කලින් සහම්පති මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනාවෙන්
ධර්ම දේශනා කරන්න තීරණය කරලා ඒ දේශනාව මුලින්ම කා සඳහා සිදු කරන්නේද කියන කරුණ විමසා බලපු ලෞතර බුදුරජාණන් වහන්සේ අවසන තීරණය කළේ තමන් වහන්සේ වෙනුවෙන්ම ගිහි ගෙදරින් නික්මුණ දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන් වහන්සේට ළඟ අප උපස්ථාන කරපු මධ්‍යම ප්‍රතිපදාවට නැවත එළඹෙනකොට තමන් වහන්සේ අත්හැර ගියපු නමුත් මේ වෙනකොට ඉසිපතනේ ජීවත් වෙන පස්වග මහණුන් වහන්සේලා ආරමුණු කරගෙන මංගල ධර්ම දේශනාව සිදු කරන්න තීරණය කරපු ලෞතර බුදුරජාණන් වහන්සේ ඉසිපතනයට වැඩම කරලා වෙසක් පුර 15ක පෝය දවසේ ඉස්සරලාම තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ අති උතුම් වූ ධර්ම රත්නය ලෝක සත්වයාට දේශනා කළ දවස 18 කෝටියක් බ්‍රහ්ම රාජ්‍යෝ නිවන් අවබෝධ කළ බව නිවන් අවබෝධ කළ ධර්මාවබෝධ කළ දෙවියන්ගේ ප්‍රමාණය මෙතෙකයි නිමක් නැති මොහොතක මනුස්ස ලෝකෙන් එක පුද්ගලයෙක් පෙර පින් කරපු පාරමිතා පුරුපු එක උතුමෙක් ඒ උතුම් ධර්මය අවබෝධ කරගත්තා. එයින් ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච ලෞතර බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ තාපසතුමාට ප්‍රශංසා කළා. පිළිවෙලින් දින 5ක් ධර්ම දේශනාව සිදු කරනකොට 5 දිනම අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබුවා. අනත්ත ලක්ෂණ සූත්‍ර දේශනාව අහලා ඒ 5 දිනම මහරහතන් වහන්සේලා බවට පත් වුණා. පින්නතුනි එදා රාත්‍රියේ යසකුල පුත්‍රයා ගිහි ගෙදර නිමක් නැති සැප විඳපු තවත් සිටු පුත්‍රයෙක්. යසකුල පුත්‍රයා කියලා කියන්නේ සුජාතා සිටු දිනියගේ පුත්‍ර රත්නය. මේ පුතා වෙනුවෙන් තමයි අජපල් නුගරුකේ රුක්ෂ දේවතාවට බාරයක් වෙලා තිබෙනවා. ඒ බාරය ඔප්පු කරන එක දවසක තමයි මහබෝසතාණන් වහන්සේ දෙමුණ ගෙවුනේ. මේ කුමාරයා සිටු මාලිගාවේ කොයිතරම් සැප වින්දද කියන කාරණාව අපේ සූත්‍රවල වෙනම සඳහන් කරලා තියෙනවා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ වගේම මාලිගා 3ක ඍතු 3ට ජීවත් වෙච්ච කෙනෙක්. මහබෝසතාණන් වහන්සේ යම්සේ අබිනිෂ්ක්‍රමණය කළේ යසකුල පුත්‍රයාත් තමන්ගේ පහේ සැතපීලා හිටපු දවසක තමන් සතුටු කරන නාටිකාංගනාවන් බොහෝසේ එළඹිලා නෘත්‍ය ගීත ආදීන් සතුටු කරන්න උත්සාහ කළා. නමුත් එදා ඒ කිසිවකට ඇහුම්කන් නොදී පාඩුවේ නිදාගත් යසකුල පුත්‍රයා මධ්‍යම රාත්‍රියේ අවදි වෙනකොට පහය ආලෝකමත් කරන පහන් දීප්තිමත් විදිහට දැල්වෙමින් තිබුණා. නමුත් හවස් ගණාවන් වගේ තමන් සතුටු කරන්න වෑයම් කළ මේ කාන්තාවන් මේ මොහොතේ කොයි විදිහට සැතපීලාද කියන කාරණාව දැක්මෙන්ම ඒ පිළිබඳව කලකිරීමක් ඇති කරගත් යසකුල පුත්‍රයා රන් මිරිවැඩි සඟල පැළඳගෙන එහෙමම මාලිගාවෙන් පිටත් වෙන්න තීරණය කළා. සසර කොයිතරම් පින් කරලා තිබුණද දොරටුව ළඟට එනකොට වාහල්කඩ ප්‍රාකාරය ළඟට එනකොට
වහලා තිබිච්ච සියලු දොරගුළු ප්‍රාකාර දෙවියන් විසින්ම ඇරලා දුන්නා. දෙවියන් මේ ප්‍රාකාර දොරගුළු ඇරලා දීලා යසකුල පුත්‍රයා යොමු කළේ ඉසිපතන දිහාට. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ බුදුරජාණන් වහන්සේ යස තමන් වහන්සේ සොයා පැමිණෙන බව මනාව දැනගෙන හිටියා. සොයා පැමිණි යසට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ දේශනාව අවසානයේ මහා පුණ්‍යවන්ත යසකුල කුමාරයා දහසක් නයින් ප්‍රතිමන්විත වුණ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. නමුත් උදෑසන 5 නොසිටි යසකුල කුමරුවන් සොයන්ට බරණැස් සිටුතුමා හැම දිහාවටම අශ්වාරෝහකයන් පිටත් කරලා යවුවා. ඒ අය පිටත් කරලා යවලා සිටුතුමත් පුතණුවන් හොයන්න පිටත් වුණා. සිටුතුමත් හැරුණේ ඉසිපතනේ පැත්තට. මගදීම ඉසිපතනේ ළඟ තමන්ගේ පුතාගේ මිරිවැඩි සඟල දැක්කහම පුතා මෙහි ඇති කියලා හිතුණා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟ යස කුමාරයා හිටියත් තාත්තට පෙනෙන්න ඉඩ දුන්නේ නැහැ. යස හොයාගෙන ආපු බර්ණස් සිටුමාටත් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. සිටුමා සෝවාන් වුණා. ඒ දේශනාව අහගෙන හිටපු යස කුමරු සංසාර හිරගෙදරින් සදහටම සමුගත් අති උතුම් මහරහත් භාවයම ලබා ගත්තා. මොහොතක් යනකොට තමන් ළඟම දකින්ට ලැබුණු යස දැක්කහම සතුටටපත් වුණ බරණැස් සිටුමා ගෙදර යන්න යෝජනා කළා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මහ සිටුතුමනි යස නැවත ගෙදර යන්න සුදුසු කෙනෙක් නොවන බවයි. සෝවාන් ආර්යයන් වහන්සේ නමකට ඒ ඇයි කියන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තවත් අවශ්‍යතාවයක් නොතිබුණ නිසා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළේ ස්වාමීනි යස මහරහතන් වහන්සේත් සමගම දහවල මගේ මැදුරට දානෙට වඩින්න කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාවත් පිළිගත්තා. යස පැවිදි වුණ බව දැනගත්ත යාළුවෝ 54 දෙනා ඒ අය ශාසනගත වුණා. වස් කාලේ නිමා වෙනකොට ශාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය 69ක් බවට පත් වෙලා තිබුණා. මහා කල්ප අසංඛ්‍ය ගණන් පාරමිතා පිරුවේ ශාසනයේ ලෝකෙ පිහිටවලා ලෝක සත්වයා සංසාරයෙන් එතර කරයි. භාග්‍යතුන් වහන්සේ එහි එක මූලික පියවරක් හිටියට භික්ෂූන් වහන්සේලා 69 ආමන්ත්‍රණය කරලා ලෝක සත්වයාගේ හිතසුව පිණිස ඒ සියලු දෙනා සංසාරයෙන් එතර කිරීම පිණිස ලෝකයාට දහම් දේශනා කරන්න දෙදෙනෙකු එක මඟ නොවඩින ලෙස අවවාද කරලා ප්‍රථම රහත් 69 ධර්ම ප්‍රචාරය යොදවලා අපේ බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව ඒ අතරතුර මදක් විවේක ගත්ත බුදුරජාණන් වහන්සේ කප්පාසික වනල හැබෙදි භාග්‍යතුන් වහන්සේට මුණ ගැහුණා. කොසල් රජුරුවන්ගේ ඥාති රජ කුමාරවරු 30 දෙනෙක්. ඒ බද්දවග්ගීය කුමාරවරු ඒ ඇයට ධම් දේශනා කළා. ඒ ඇය ශාසනගත වුණා. ඒ 30 දෙනා බුද්ධ ශාසනයේ අති උතුම් පැවිද්ද ලබාගත් අපේ භාග්‍යතුන් වහන්සේ උරුවෙල් දනව්වටම වැඩම කළා.
පිනතින උරුවෙල් දනව්වේදී උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප මේ වගේ ජටිල සහෝදරයෝ ඒ අයගෙන් උරුවෙල කාශ්‍යපගේ නිවස භාග්‍යතුන් වහන්සේ නොයෙක් ප්‍රාතිහාර දක්වමින් හිටිය. නමුත් තවම උරුවෙල කාශ්‍යප හරියටම බුදුරජාණන් වහන්සේ හඳුනගත්තේ නැහැ. මේ වෙනකොට මාස 9ක් කල් ගත වෙලා. පුස්ස මාසයේ එළඹිලා තිබුණා. පුස්ස මාසය කියලා කියන්නේ ජනවාරි මාසෙට. ලෞතර බුද්ධත්වයෙන් මාස 9ක් මේ වෙනකොට ගත වෙලා. උරුවෙල කාශ්‍යපගේ ගෙදර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. උරුවෙල කාශ්‍යප මුණ ගැහෙන්නේ විශාල යාගයක් පවත්වන්නේ. විශාල පිරිසක් අද කාශ්‍යපයන්ගේ ගෙදරට එකතු වෙන දවස. කාශ්‍යපයන් කල්පනා කළා මේ මහ ශ්‍රමණයා අද මේ පිරිස රැස් වුණාට පස්සේ මොකක් හරි ප්‍රාතිහාර්යයක් දැක්වුවොත් එහෙම මේ පිරිස මම පිළිබඳව තියෙන ඇල්ම කැමැත්ත අද නැති වෙනවා. මේ මහා ශ්‍රමණයා පිළිබඳව ඇල්ම කැමැත්ත වැඩි වෙනවා. එහෙම හිතුණා. කාශ්‍යපයන්ගේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේට දැනුණා. ඒ නිසා කල්පනා කළා කාශ්‍යපයන්ගේ ශ්‍රාවක පිරිස තව දුරටත් ඔහු සම්මාදිට්ඨික කරගන්න තුරු ඔහු ළඟම ඉතුරු කරලා මං ඉවත් වෙන්න ඕනේ කියලා. අන්න එහෙම තීරණය කරපු අපේ බුදුරජාණන් වහන්සේ කාශ්‍යපයන්ට කාශ්‍යපයන්ගේ කටයුතු වලට ඉඩ දීලා තමයි ප්‍රථම වතාවට මේ තම්බපන්නි භූමියට වැඩම කොට වදාළේ. දුරුතු මාසේ පුර පසළොස්වක පොය දවසේ. පින්නතුනේ ලංකාදීපේ ඒ වෙනකොට ජීවත් වුණේ යක්ෂයෝ. යක්ෂ ගෝත්‍රිකයින් නෙමේ, හැබැවින්ම බෝමාටු යක්ෂයින් තමයි ජීවත් වුණේ. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කොට වදාළේ මහා නාගවනයට. ඒ කියන්නේ අද මහියංගන භූමියට. යොදුන් 3ක් දිග, යොදුනක් පළල මහා නාගවනය සතපුම් 30ක් විතර දිගයි, සතපුම් 10කට ආසන්න පළලයි. මේ වෙලාවේ යක්ෂයන්ගේ සමාගමක් මහියංගන මහ චෛත්‍ය රාජයා වැඩ ඉන්න තැනට ඉහළින් අපේ බුදුරජාණන් වහන්සේ අහසේ නතර වෙලා වාතයක්, වැස්සක්, සහඳුරක් මවල යක්ෂයෝ භීතියට පත් කළා. කාගේ කර්මයක් නිසා මේ ත්‍රිවිධ බය ඇති වෙනවද කියලා කල්පනා කරපු යක්ෂයන්ට අහසේ වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණා. වෙන කරගන්න දෙයක් නොතිබුණ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ජීවිත දානය භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ මගේ සම්කඩ එලා ගන්න බිම් කඩක් මට වෙන් කරනවා නම් ජීවිත දානය දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේට ඉඩ ලැබුණා. භාග්‍යතුන් වහන්සේ සම්කඩ එළල වැඩ හිටියා. තේජෝ කසිනේට සමවැදුණා. ඒ සම්කඩ ප්‍රසාරණය කරන්න පටන් ගත්තා. සම්කඩ ලොකු වෙන්න යක්ෂයෝ ඈතට ගියා. යක්ෂයන්ට වෙන කරන්න දෙයක් නැති නිසා සාගර වෙරළට ලං වෙනකොට ගිරි කියන දිවයින භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවයෙන් ලං කළා. යක්ෂයෝ සියල්ලම ගිරි දිවයිනට එකතු වුණා. භාග්‍යතුන් වහන්සේ නැවත ගිරි දිවයින තිබ්බ ප්‍රදේශයටම ආනුභාවයෙන්ම පිටත් කළා. ප්‍රථම වතාවට මේ භූමියට අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා මේ භූමිය පාරිශුද්ධ භූමියක් බවට පත් කළා. ඒකට හේතු කාරණා රාශියක් තියෙනවා. අනාගතේ භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ශාසනය මේ රටේ මනාව පිහිටන බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා.
උපාසක උපාසිකාව විශාල පිරිසක් ඇති වෙන බව භාග්‍යතුන් වහන්සේ දැනගෙන හිටියා. මේ පිම්බිම කාෂාය වස්ත්‍රයෙන් බැබලෙන්න පටන් ගන්න බව බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. සුවිශේෂී ධාතුන් වහන්සේලා හැටියට පරිනිර්වාණයේදී භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨාන කරන මහා ධාතුන් වහන්සේලා ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ නම, දන්ත ධාතුන් වහන්සේ, තවත් නොයෙක් ලක්ෂ ගණන් සර්වඥ ධාතුන් වහන්සේලා සහ කේශ ධාතුන් වහන්සේලා, නිය ධාතුන් වහන්සේලා ආදී බොහෝ ධාතුන් වහන්සේලා මේ භූමියේ වැඩ ඉන්න බවත් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා. සසර කතරින් එතර වෙලා නිවන් පුරයට වඩින්න මහා පුණ්‍යවන්තයෝ මෙහි කෝටි ගණන් පහළ වෙන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. බුද්ධ ශාසනය නිසාම මහ පිංකම් කරගෙන දෙව්ලොව යන පිරිස් කෝටි ගණන් බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. අනාගතයේ ඒ කාර්ය සම්පූර්ණ කරන්න මේ රට මනාව පිරිසිදු කරලා ආරක්ෂිත භූමියක් බවට පත් කරන්න අවශ්‍ය බවත් භාග්‍යතුන් වහන්සේ දන්න නිසා යක්ෂයින් පළවා හැරීමේ කාර්ය මුලින්ම සිදු කළා. පිළිතුරු සඳහන් කළා එදා ධර්මාවබෝධය ලබාපු පිරිස යක්ෂයින් ඉවත් කළාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කළා. කෝටි ගණන් දෙවියෝ ධර්ම ශ්‍රවණය කළා. මෙච්චර ප්‍රමාණයක් නම් මගඵල ලැබුව කියන කාරණාව සීමාවක් හැටියට දක්වන්න නොහැකි බවයි සඳහන් වෙන්නේ. තවත් කෝටි ගණන් දෙනා සරණ සීලෙහි පිහිටියා. මේ දේශනාව අහලා සෝවන් වෙච්ච සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් පූජා වස්තුවක් ඉල්ලහම ශීර්ෂ ධාතුව පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා කීප නමක් සුමන සමන් දෙවියන්ට ලබලා දුන්නාම භාග්‍යතුන් වහන්සේ සම්කඩේලා වැඩ හිටපු තැන මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා නොයෙක් රතනයන්ගෙන් පාදම හදලා ඉන්ද්‍රනීල මාණික්‍යයන්ගෙන් චෛත්‍යයක් ගොඩනගලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ බව සඳහන් කරනවා. ක්‍රමක්‍රමයෙන් භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය නිමා කරලා පිරිනිවන් පාවා දාලා මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ ඇසුරු කළ සරියුත් මහරහතන් වහන්සේ ළඟ කටයුතු කළ සරභූ කියන මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ආදාහනය වෙන චිතකයෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අරගෙන ඇවිල්ලා මහියංගන චෛත්‍ය රාජයා අද පිහිටලා තියෙන තැන සුමන සමන් දෙවි රජුන් ඉදි කළ ඉන්ද්‍රනීල මාණික්‍ය මය චෛත්‍ය ළඟ තැන්පත් කරලා නැවත ආයි චෛත්‍ය ලොකු කරලා ගොඩනගන්නට යෙදුණා. මේඝ වර්ණ පාෂාණයෙන් තමයි මේ චෛත්‍ය ගොඩනැගුවා කියලා සඳහන් වෙන්නේ. ඉන්පස්සේ ක්‍රමක්‍රමයෙන් ওই චෛත්‍ය රාජයා අද පවතින මට්ටමට එනකන් විටින් විට ප්‍රතිසංස්කරණයන්ට ලක් වුණා. බුද්ධත්වයෙන් අවුරුදු 5ක් විතර සම්පූර්ණ වෙනකොට නාගදීපී චූලෝදර මහෝදර කියන නා රජවරු අතර මිනි පළඟකට ගැටුමක් ඇති වුණා. ඒ සංසිඳවන්නත් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මහා අන්ධකාරයක් මවලා නාගයින් භීතියට පත් කරලා කරුණු කාරණා පැහැදිලි කරලා ඒ අයගේ යුද්ධය එතරම් නතර කළා. මේ නාග පිරිස බොහොම සතුටට පත් වෙලා
දිව්‍යමය ආහාර පානාදීන් භාග්‍යතුන් වහන්සේට පූජා කළා කියලා සඳහන් කරනවා. මෙන්න මේ වෙලාවේ පින්නතුනි මණියක්කිත කියන නාරජු අපේ බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කැලණියට වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගත්තා. භාග්‍යතුන් වහන්සේ නැවත ජේතවනාරාමයටම වැඩියා. නැවත වතාවක් මණියක්කිත නාරජු ජේතවනාරාමයට ගිහිල්ලත් බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීනි එදා මම මතක් කළ ආරාධනාව නැවත සිහිපත් කරන්නයි මම මෙහි ආවේ. බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ අපේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් ලංකා භූමියට වැඩම කරන්න අදහස් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරලා භික්ෂූන් වහන්සේලාට කරුණු කාරණා සඳහන් කරන්න සිහිපත් කරාම ශාක්‍ය වංශයෙන් සහ කෝලිය වංශයෙන් පැවිදි වෙච්ච රජවරු 500ක් හිටියා. සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලාමයි ඒ 500 දෙනා. මේ 500 දෙනාම මහරහතන් වහන්සේලා බවට පත් වෙන්නේ මහා සමය සූත්‍රයේ දේශනා කරන්න සූදානම් වෙච්ච කාලේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණත් රජකමත් තමන්ගේ භාර්යාවත් අත්හරින්න නොහැකි නිසා පැවිද්දේ ඉඳගෙනත් ඒ ගැන කල්පනා කර කර ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණා දැනගෙන කුණාල පොකුණ ළඟට තමන් වහන්සේගේ ආනුභාවයෙන් එක් කරගෙන ගිහිල්ලා අසිරිමත් වූ කුණාල පොකුණ දක්වලා අහපු ප්‍රශ්න වලට පිළිතුරු සපයලා ධර්ම දේශනා කරාම සියලු දෙනාම කුණාල පොකුණ පිහිටි භූමියේදී අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබුවා. තමන් වහන්සේගේ ආනුභාවයෙන් එක් කරගෙන ආපු මේ 500 දෙනාට දැන් ආපහු තමන්ගේ ආනුභාවයෙන් එන්න පුළුවන් නිසා භාග්‍යතුන් වහන්සේ කලින් වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ හිමාලි විශාල ශාල වෘක්ෂයක් ළඟ වාඩි වෙලා ඉන්න වෙලාවේ වැඩ ඉන්න වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉල්ලගත්තා. 500 දෙනාට කමඨහන් දීලා ඉවර වෙනකොට මුලින්ම කමඨහන් ගත්ත භික්ෂුන් වහන්සේ පත්කඩයක් අරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා. වෙන කිසිවක් නිසා නෙමෙයි තමන් සංසාරයෙන් සමුගත්ත බව, සතර අපායෙන් සමුගත්ත බව, නැවත නූපදින බව, අති උතුම් අරහත්ත්වයේ සිව්පිලි සිඹියා සහිතව ලැබපු බව බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන්නයි මේ ඇවිල්ලා. භාග්‍යතුන් වහන්සේ වන්දනා කරන පිටිපස්ස හැරිලා බලනවා මම ලැබූ උතුම් ඵලය භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනකොට තව කවුරුවත් අහගෙන ඉඳීද කියලා. හැරිලා බලනකොට දෙවණියට කමඨහන් ගත්ත ස්වාමින් වහන්සේ පිටිපස්ස. උන්වහන්සේ තරහත් වෙලා ඒ බව කියන්නේ. ස්වාමීනි මම සිව්පිලි සිඹියා සහිතව අරහත්ත්වයේ ලැබුවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේට නොකියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා නැගිට්ටා. එකට හැදුන ගිහි ගෙදර එකට හිටපු රජකම් කරන කාලේ එකට සහෝදරත්වයෙන් රජකම් කරපු මේ රජවරු තමන් රහත් වුණ බව අනික් කෙනා දැනගන්නවට කැමැත්තක් දක්වපු නැති බව එයින් මනාව ප්‍රදර්ශනය වෙනවා. ඒ තරම් මේ ශාසනයේ නිහතමානී, මේ ශාසනය උතුම් ඵලයකට පැමිණිච්ච කිසි කෙනෙක් ඒ බව කාටවත් කියන්න ගියපු බවක් අපි කොතනවත් ධර්මයේ සඳහන් වෙලා නැහැ. ආචාර්යවරයාට භාග්‍යතුන් වහන්සේට සඳහන් කළා පමණයි. ඒ තරම්ම නිහතමානී. මහරහතන් වහන්සේ ළඟ තියෙන්නේ උතුම් ප්‍රාර්ථනා දෙකයි.
මම අතිඋතුම් අරහත්වය ලබාගත්ත බව මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් නොදැන ගනිත්වා. මම ලැබූ උතුම් ඵලය අන් සියලු දෙනාම ලබා ගනිත්වා. ඒ වාගේ ප්‍රාර්ථනා දෙකක් විතරයි උන්වහන්සේ ළඟ තියෙන්නේ. මෙන්න මේ භික්ෂූන් වහන්සේලා 500 දෙනාම ලංකා භූමියට වඩින්න භාග්‍යතුන් වහන්සේත් එක්ක සූදානම් වෙනවා. ඊට අමතරව 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාත් වඩිනවා. බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට වඩින්න තුරු මේ භික්ෂූන් වහන්සේලා රැස් වෙලා වැඳගෙන බලාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ කොයි මොහොතේ සුගන්ධ කුටියෙන් එළියට වඩීද කියලා. සවැත් නුවර ජේතවනාරාම සුගන්ධ කුටිය ළඟ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච පොකුණු තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවෙච්ච තව සුගන්ධ කුටි කීපයක් තියෙනවා. සලල කුටිය, කලේරු කුටිය, කෝසම්බ කුටිය, අනික තමයි ගන්ධ කුටිය. සුගන්ධ කුටි 4ක් ජේතවනාරාමයේ තිබිලා තියෙනවා. සලල කුටිය ළඟ අපූර්ව පොකුණක් තිබුණා. නොඑක් සිය ගණන් දහස් ගණන් වර්ණවත් මල් වලින් ඒ පොකුණ පිරීලා තිබුණ බවත් කට ගාවට ජලය පිරීලා කපුටෙකුට නමුත් ඉවුරේ ඉඳලා පොකුණෙන් ජලය බොන්න සුදුසු මට්ටමේ තිබුණ බවත් සඳහන් කරනවා. නාගස්, සපුගස්, අශෝක ගස්, සල් ගස් මේ විවිධ වෘක්ෂයන්ගෙන් ඒ ප්‍රදේශයේ මනාව ගැවසිලා තිබුණ කියලා සඳහන් කරනවා. මෙන්න මේ සලල කුටියේ ඉන්නවා මහ පුණ්‍යවන්ත නාගරාජය. ඒ නාගරාජයාගේ නම සුමන. භාග්‍යතුන් වහන්සේ සුමනට කතා කළා ලංකා භූමියට වඩින්න. සුමන තමන්ගේ පිරිසත් එක්කම ලෑස්ති වුණා භාග්‍යතුන් වහන්සේත් එක්ක ලංකාවට එන්න. සුමන නාගරජුරුවන්ගේ පරිවාර පිරිස කෝටි 6ක නාග පිරිසක් කියලා සඳහන් කරනවා. මේ සියලුම දෙනා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ පින්බිමට වැඩම කරන්න සූදානම් වුණා. සුමන නාරජු පොකුණ ළඟ තිබුණ එක චම්පක රුකක් වර්තමානයේ සඳහන් කරන එක සපු ගහක්. ගලවලා අරගත්ත භාග්‍යතුන් වහන්සේට සෙවණ හදන්න. ඒ සපු ගහත් අරගෙනම ලංකාවට වැඩම කරාම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේගේ ආරාධනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ සිරිපාදයටත් වැඩම කළා. මේ ගමන මුලින්ම වඩින්නේ කැලණියට. කැලණියේ තිබුණ විශාල පොකුණක් මැද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් අපූර්ව මණ්ඩපයක් හදලා තිබුණා. ඒ මණ්ඩපයේ මත මනා වූ බුද්ධාසනයේ පනවලා තිබුණා. භික්ෂූන් වහන්සේලාට අසුන් පනවලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. දිව්‍යමය වූ ප්‍රණීත කාද්‍ය බෝධ්‍යාදියෙන් භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට දම් පිළිගැන්වුවා. මණියක් හිත නාරජු ඇතුළු පිරිසට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. කැලණියේ කටයුතු අවසානයේ තමයි භාග්‍යතුන් වහන්සේ සමන්ත කූටයට වැඩම කරන්නේ. දෙවි රජුන්ගේ ආරාධනාවෙන් වාම ශ්‍රී පාද ලාංඡනයේ සමන්ත කූටයේ පිහිටවලා දිවා ගුහාවේ සෑහෙන වෙලාවක් භාග්‍යතුන් වහන්සේ විවේක අරගෙන භික්ෂූන් වහන්සේලාත් එක්ක භාග්‍යතුන් වහන්සේ ඊළඟට අහසින්ම වැඩම කොට වදාළේ අද ඔබ මේ රැස් වෙලා ඉන්න මේ උතුම් මහ පිංකම සිදු කෙරෙන්නේ මෙන්න මේ දීඝවාපී චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා මේ චෛත්‍ය රාජානන්ට මැදි වෙලා තියෙන බිම භාග්‍යතුන් වහන්සේගේ නිසීදනයේ පනවලා වැඩ හිටියා. භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගත්තා.
සමාපatti සුවයට සමවැදිලා භාග්‍යතුන් වහන්සේ සමාධියෙන් වැඩ ඉන්නකොට මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. යම් ප්‍රමාණයක් නෙමෙයි සාගරෙත් එක්ක කම්පා වුණා කියලා සඳහන් කරනවා. මේ මහ පොළොව තලයට භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ගුණය භාග්‍යතුන් වහන්සේ ලබා දුන්නා හා සමානයි. මෙතන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට දෙවියන්ගේ ආරාධනාවෙන් ධාතුන් වහන්සේ නමක් ලබලා දෙන්න තමන් වහන්සේගේ එක නිය ධාතුවක් දෙවියන්ට ලබා දුන්න බව සඳහන් කරනවා. දෙවිවරු බොහෝම ශ්‍රද්ධාවෙන් සතුටින් පිනා ගිහිල්ලා ධාතුන් වහන්සේ බාර අරගෙන මේ චෛත්‍ය රාජානන් වහන්සේ පිහිටලා තියෙන මේ බිමේ ඉන්ද්‍රනීල මාණික්‍යමය සෑයක් නිර්මාණය කරලා ඒ නිය ධාතුන් වහන්සේ තැන්පත් කළා කියලා සඳහන් කරනවා. පස්සේ කාලේ දුටුගැමුණු මහරජුරුවන්ගේ මල්ලි සද්ධාතිස්ස මහරජුරු අඩි 185 තරම් උසට ඒ ඉන්ද්‍රනීල මාණික්‍යමය සෑය කරඬුවක්සේ එතනම තියෙනකොට සෑය වට කරලා මේ මහ සෑය ගොඩනගපු බව සඳහන් වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ අසීමාන්තික බුද්ධ ගුණය භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ බලය ඒ ශක්තිය මේ භූමිය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ ඉතුරු කරපු දායාද කරපු අවස්ථා ලංකා බිමේ බොහොමයි. පින්තුනි සඳහන් කරනවා දජග්ග සූත්‍ර අට කතාව. එතකොට අපි පිටකේම තියෙන ඒ කාරණා. මේ මහ සෑයේ හුණු ආලේප කරන එක කාලෙක චෛත්‍ය මුදුනේ ඉඳලා එක ස්වාමින් වහන්සේ නමක් පල්ලෙහාට ලිස්සලා වැටුණා. උඩත් පිරිස හිටියා, බිමත් පිරිස හිටියා. වැටෙනවා දැකපු බිම හිටපු භික්ෂූන් වහන්සේලා එවත්නි දජග්ග පිරිත කියන්නේ කියලා කෑ ගහලා මතක් කළා. නමුත් පහළට වැටෙන ස්වාමින් වහන්සේට දජග්ග පිරිත කියන්න තරම් මතක් වුණේ නැහැ. නමුත් ඇහුණ වචන මාත්‍රයෙන් දජග්ග පිරිත මා රකීවා කියලා කියුණා කියලා සඳහන් කරනවා. චෛත්‍ය රාජයාගේ ගර්භය තුලින් නික්මුණ ගඩොල් කැට දෙකක් උන්වහන්සේගේ පාදයේ පිළිගත්ත කියලා සඳහන් කරනවා. උඩ හිටපු අය වැල් ඉනිමගක් වැල් වලින් ගැට ගහලා හදපු ඉනිමගක් උන්වහන්සේට ලං කරාම උන්වහන්සේ ඉනිමගට මාරු වුණාම ඒ ගල් දෙක නැවත චෛත්‍ය තුලට කිඳාගෙන වැස්ස බව සඳහන් වෙනවා. ඒ මේ චෛත්‍ය රාජයාගේ ඒ මේ භූමියේම ඒ තරම් ආනුභව සම්පන්නයි. ඒකයි මම සඳහන් කළේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ ශක්තිය මේ ලක්බිමට දායාද කළේ අපි කෙරෙහි යම් බලාපොරොත්තුවක් තියලමයි. ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේත් වැඩ හිටපු තැන අද ඔබ ඔය වැඩ ඉන්න බිමේ එදා 500ක් මහරහතන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉන්නේ. උන්වහන්සේලාගේ නික්ලේශී පාදයන්ගෙන් මේ බිම මොනතරම් පවිත්‍රත්වයට පත් වෙන්නේ ඇද්ද? පූජනීයයි කියලා සඳහන් කරාම මේ බිම මොනතරම් පූජනීයයිද කියන කාරණාව අපිට වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරමටම පූජනීයයි. එවන් උතුම් තැනකයි අද මේ ශ්‍රේෂ්ඨ පින්කම සිද්ධ කරන්නේ. අපේ නායක මාහිමිපාණන් වහන්සේ අදහස් කරලා කටයුතු සංවිධානය කළේ.
ඒ නිසා විශාල පිරිස් දිවයිනේ නන් දෙසින් එකතු වෙලා තම තමන්ගේ ශ්‍රද්ධාව ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැන ප්‍රදර්ශනය කරන හැටි මුළු රාත්‍රිය පහන් වෙනතුරු මේ පින්කමට සහභාගී වෙලා ලබාගත් උතුම් මනුස්ස ජීවිතයට හැබෑ සාධාරණයක් කරගන්න වෑයම් කරන මොහොත. පිනතුනි අපේ බණ පොත්වල සඳහන් වෙනවා පතාක පේත වස්තුව කියලා එක කතාවක්. ඒ කතාවට මේ චෛත්‍ය රාජයා බොහොම සම්බන්ධ බවයි සඳහන් කරන්නේ. මේ චෛත්‍ය රාජයා නිරුපද්‍රිතව වැඩ සිටපු කාලේ බොහෝ සදහවතුන් වැඳ පුදාගෙන පුද පූජා පවත්වලා නිවන් මඟ සොයාගත්ත බව, සුගති මඟ සොයාගත්ත බව අපි කිසි කෙනෙකුට සැකයක් නෑ. මේ වාගේ මහසෑයක් දැකලා චිත්ත ප්‍රීතිය ඇති කරගත් අය මේ මොහොත වෙනකොට දෙව්ලොව උප්පත්තිය ලැබලා මේ පින්කම් දිහා බල බල කොච්චර සතුටු වෙනවද? මේ තැන්වල බණ භාවනා කරලා පුද පූජා පවත්වලා අරහත්ත්වය ලබාගත් අය කොච්චරද? ඒ බණ භාවනා තුලින් සකදාගාමි අනාගාමි වගේ අති උතුම් ආර්ය මාර්ගයන් ලබාගෙන දෙව්ලොව බඹලොව උප්පත්තිය ලැබපු කී දෙනෙක් අද මෙවන් මහ පින්කම් දිහා බලනවා, සතුටු වෙනවා, අනුමෝදන් වෙනවා ඇද්ද? ආන්විදා මහ පින්කම් කරගත්ත සමහර අය චෛත්‍ය රාජානන් වහන්සේට දජ පතාක පූජා කළා. එක කොඩියක් චෛත්‍ය ළඟින් ගැලවිලා අහසට එසවිලා මෙයින් බොහොම ඈත තිබිච්ච කුඹුරක ගිහිල්ලා වැටුණ බව සඳහන් වෙනවා. නමුත් ඒ දීඝවාපි චෛත්‍යයට පූජා කරපු කොඩියක් බව එහි ලියලා තිබුණා කියලා සඳහන් කරනවා. නමුත් කුඹුරු හිමියා කුඹුරේ ඇවිදිනකොට මේ කොඩිය දැකලා ඒක අහුලලා ගත්තාම ඒක චෛත්‍යයට පූජා කරපු වස්ත්‍රයක් බව හොඳටම දැනගත්තා. නමුත් ඇති වුණ ලෝභසිත නිසා ඒක පොරවගෙන ගෙදර ගියා. පස්සේ කාලේ ඒ මිනිසයා මැරිලා ගියා. പ്രേත ආත්මික උප්පත්තිය ලැබුවා. යකඩ පටි ගිනියම් වෙලා අඹදළු වගේ රතු වෙලා යකඩ පටි දහසක් මේ പ്രേතයා වහගෙන තියෙනවා. දැවෙනවා පිලිස්සෙන. එක දවසක් භික්ෂූන් වහන්සේ ළඟ නමක් ළඟ පෙනී හිටියහම උන්වහන්සේ කතා කරලා කරුණු අහපුවාම මේ പ്രേතයා සඳහන් කළා, ස්වාමීනි මං අතින් මේ වාගේ වරදක් වුණා. ඒකට මං අද වන්දි කියනවා. ස්වාමීනි මං කොහොමද මේකෙන් බේරෙන්නේ? මාව බේරන්න ඔබ වහන්සේටම පුළුවන්. ස්වාමීනි කොහොම හරි මම මේන් බේරගන්න කියලා. උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩලා රෙදි එකතු කළා. ඒ රෙදි වලින් වස්ත්‍ර මැවුවා, කොඩි මැවුවා. ප්‍රේතයා සඳහන් කළා කොඩි 1000ක් පූජා කරන්න ස්වාමීනි කියලා. උන්වහන්සේ එක දවසක් කොඩි පූජා කළා. ප්‍රේතයා එදාර ඇවිල්ලා කියනවා, ස්වාමීනි මගේ හිස වැහිලා තිබිච්ච යකඩ පටි වලින් අඟල් 8ක් විතර මගේ හිස බේරුණා. නැවත නැවත කොඩි පූජා කරලා කොඩි 1000 සම්පූර්ණ කරාම ප්‍රේතයා දිව්‍යමය ශරීරයක් ලැබලා මනාව බැබලෙමින් ඇවිල්ලා ස්වාමින් වහන්සේට වන්දනා කරලා එතනින් අතුරුදහන් වෙලා ගිය බව සඳහන් වෙනවා. රත්නත්‍රයට පූජා කරපු ඒ වස්ත්‍රය පරිහරණය කරපු නිසා මොන තරම් සසර ඒක විපාක දුන්නා. සදහැවතේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරපු දෙයක්.
එවනම් මේ කාරණාවෙන් අපිටත් දැනගන්න බොහෝ දේවල් තියෙනවා. පිනතුනේ මේ උතුම් පුණ්‍ය භූමියේ විතරක් නෙමෙයි අපේ භාග්‍යතුන් වහන්සේ තවත් විශේෂ ස්ථාන 16ක වැඩ සිටිය බව, සමාධියට සමවැදෙන බව, මහ පොළොව කම්පා කළ බව, ලෝක සත්වයාට වෙනුවෙන් අපරිමිත කරුණාවෙන් ලෞතර බුද්ධත්වයේ ලබාගත් අපේ බුදුරජාණන් වහන්සේ ලංකා භූමියේ අපිට සුවිශේෂී අනුකම්පාවක් දක්වලා තියෙන බව, අපි වෙනුවෙන් විශේෂ කැපකිරීමක් කරලා තියෙන බව මේ කාරණාවෙන් මනාව පැහැදිලි වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් දානය කරපු ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය මෙච්චරක් කියලා අපිට සඳහන් කරලා ඉවර කරන්න බැරි තරම්. භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුන් වහන්සේලා ආදාහන පූජාවෙන් පස්සේ බෙදලා දුන්නාම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැවත වතාවක් ඒ ධාතුන් වහන්සේලා එකතු කළා. නමුත් පින්නතුනි රාම ග්‍රාමයට ලැබලා දුන්න ධාතුන් වහන්සේලා එකතු කළේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ධාතුන් වහන්සේලාට වෙන්නේ මොකක්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ කලින් දේශනා කරලා තියෙන නිසා. රාම ග්‍රාමයට ලැබුණ ධාතුන් වහන්සේලා නැවත මේ ලංකා භූමියටම ලැබෙන නිසායි ඒ ධාතු කරඬුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැවත ආපහු ගත්තා. ඒ ධාතු කරඬුවේ වැඩ සිටි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි අනුරාධපුරයේ මහසය ගර්භයේ තැන්පත් කරලා දත් වැඩි. මහසෑයට උඩින් භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. තූපාරාම චෛත්‍ය රාජයා මස්තකෙහි භාග්‍යතුන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්වුවා. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ අති උතුම් ප්‍රාතිහාර්ය දැක්ුවේ අවස්ථා දෙකක ඒ මේ ලංකා භූමියමයි. එහෙනම් ලක්මව මොනතරම් වාසනාවන්තද කියන කාරණාව තව අමුතුවෙන් කරුණු කියන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. එවන් බිමක ඉපදෙන්න ඔබ මම මොනතරම් පින් කරන්න යද්ද? අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ විශාලතම සරුවඥ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ලබා දුන්නේ වෙන කොහාටවත් නෙමෙයි ඒත් මේ පිම්බිමටමයි. සේරු කියන විල ළඟ වරාහ කියන පොකුණ සමීප භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා නැවත වතාවක් මහ පොළොව කම්පාවට පත් කළා. සුමන නාගරාජයා සඳහන් කළා මේ බිම ඔබ ආරක්ෂා කරන්න ඕන කියලා. සමාධියට සමවැදිලා මහ පොළොව කම්පා වුණාම පුදුම ප්‍රීතියකට පත්වෙච්ච සුමන තමන් අතේ තියාගෙන ඉන්න සපු ගහේ තිබිච්ච මල් නෙලලා බුදුරජාණන් වහන්සේට පූජා කළ බව සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ සුමනගේ මුව මඩල දිහා බලහම ඔහු බොහොම ගෞරවනීය විදිහට සිනහ වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මගෙන් මොකවත් කරන්න තියනවද කියලා. මගෙන් මොනවද කෙරෙන්න තියෙන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ සුමන ඔබෙන් කෙරිය යුතු විශේෂ කාර්යය තමයි මේ බිම ආරක්ෂා කරන එක. ඒ වෙලාවේ නම් නාරජු සඳහන් කළේ ස්වාමීනි මම ඊට වඩා කැමති සලල කුටිය ළඟට වෙලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැබලෙන ෂඩ්වර්ණ රශ්මියෙන් බැබලෙන භාග්‍යතුන් වහන්සේ දිහා බලන්න මනෝසිලා තලයේ හිටගත්ත තරුණ සිංහෙක් සිංහනාද කරනවා වගේ අහස් ගංගාව ගලා හෙලෙනවා වගේ
ශ්‍රී මුක ධාතුවෙන් ගලා යන දහම් කඳ ශ්‍රවණය කරන්න සලෙල කුටිය ළඟ ඉන්න මං හරි කැමතියි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දිහා බලලා සතුටු වෙන්න. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිහා බලලා සතුටු වෙන්න. මහ රහතන් වහන්සේලා දිහා බල බල සතුටු වෙන්න. සතුටු වෙමින් ජේතවනයේ සලල කුටිය ළඟ ඉන්න මම හරි කැමතියි කියලා සඳහන් කළා. ඒ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සුමන මේ මහා කල්පයේ පහළ වෙච්ච පළවෙනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ. කකුසඳ භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙනත් ඔබ මෙතනම හිටියා. කෝණාගම භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙනත් දිව්‍ය රාජ්‍යයක් වෙලා මෙතනම හිටියා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙනත් නැවත නාග රාජ්‍යයක් වෙලා මෙතනම හිටියා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීම වගකීමත් ඔබට බාරයි කියලා සඳහන් කළා. එතකොට මේ මහ පුණ්‍යවන්තයෝ මොන තරම් දීර්ඝ කාලයක් සංසාරේ පින් රැස් කරමින් ඇවිල්ලා තියෙනවද? නාගරාජය ඇතුළු කෝටි 6ක නාග සේනාව මංගල චෛත්‍ය පිහිටින භූමියම නතර කරලා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයට වැඩියහම මේ නාගරාජයාගේ අම්මා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ස්වාමීනි මගේ පුතා කෝ කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඔහුට නියමිත වගකීම බාර කරලා තියලා. එහෙම කාරණාවක් තමයි සිහිපත් කරන්නේ. එහෙම නැත්නම් අනාගතේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්න තැන ආරක්ෂා කරන අතර කළා කියලා. ඒක තමයි ඔහුගේ කාර්යය. එහෙනම් ස්වාමීනි මමත් එහි යා යුතුයි. නැවත භාග්‍යතුන් වහන්සේ දකින්න එන එක දුර්ලභයි. මට අවසරයි කියලා වන්දනා කරලා අම්මත් එක්ක හිටපු කෝටි 6ක නාග සේනාවකුත් අරගෙනම තමයි ඒ නාගමානවිකාවත් ලංකාවට ආව කියලා සඳහන් කරා. එහෙනම් අද මංගල මහසෑය ළඟ කෝටි 12ක නාග සේනාවක් ආරක්ෂාවට නතර වෙලා ඉන්නවා කියන බව අපිට බුද්ධ දේශනාවෙන්මයි ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. මේ ස්ථානයේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම ආරක්ෂක දෙවිවරු නතර කළා. මහසෑය ළඟත් භාග්‍යතුන් වහන්සේ ඒ විදිහටම ආරක්ෂක දෙවිවරු නතර කළා. විශාල රූප නමින් තූපාරාම මහසෑය ළඟ පටවිපාල නමිනුත් මේ ස්ථානයේ මහාසේන නමිනුත් කතරගම කිරිවෙහෙල ළඟ මහා ഘോഷ නමිනුත් මිරිසවැටි මහසෑය ළඟ ඉන්දක නමිනුත් ආරක්ෂක දෙවිවරු භාග්‍යතුන් වහන්සේ නතර කරලා තියෙන බවත් තවත් 12 ස්ථානයේ අනික් ස්ථානවල ඒ සඳහා ආරක්ෂාවට දෙවිවරු පත් කරලා තියෙන බවත් අපේ ධර්මයේම සඳහන් කරනවා. මහා සේන දිව්‍ය රජුරු මේ මහ පිංකම දිහා බල බල මොනතරම් සතුටටපත් වෙනවද? කොයිතරම් පිං රැස් කරගන්නවද? බුද්ධාන්තරයේ පවතින තාක්කල් මේ පිම්බිම ආරක්ෂා කරන්න මොනතරම් බැඳිලා ඉන්නවද? ඒ අය සංසාරේ මොනතරම් ශක්තිමත් පුණ්‍යවන්තයෝ බවට පත් වෙනවද? පෙර චෛත්‍යයක් ආරක්ෂා කරපු එක පුණ්‍යවන්තයෙක් අපේ ශාසනයේ හිටිය උපවාන රහතන් වහන්සේ නම. ඊට විශාල දේහයක් තිබුණ බව සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න මොහොතේ උපවාන මහරහතන් වහන්සේ ළඟට ආවම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළ උපවාන අයින් වෙන්න මෙතනින් කියලා. කීප වතාවක් මෙහෙම සඳහන් කළා. භික්ෂුන් වහන්සේලා ඇහුවා. ආනන්දයන් වහන්සේ ඇහුවා ස්වාමීනි ඇයි උපවාන මහරහතන් වහන්සේට අයින් වෙන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා උපවාන මෙතන ඉන්න නිසා තව බොහෝ දෙනෙකුට තියෙන අවස්ථාව අහිමි වෙනවා.
සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නමකට දෙවියෙකුට රහතන් වහන්සේ නමකගේ ශරීරය හරහා බලන්න බෑ පිළිතුරු. අපේ ශරීරයේ හරහා නම් බලන්න පුළුවන්. දෙවියෙකුට රහතන් වහන්සේ නමකගේ ශරීරය හරහා බලන්න බෑ. හැබැයි පේන්නේ නැත්නම් රහතන් වහන්සේගේ ඉස්සරහින් අතර වෙලා බලන්න පුළුවන්. නමුත් සඳහන් කරනවා උපවාන මහරහතන් වහන්සේ ඉන්න තැන ඇවිල්ලා ඉස්සරහින්වත් හිට ගන්න දෙවියෙකුට ශක්තිය නැහැ කියලා. ඒ මොන හේතුව නිසාද? පෙර බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළා යක්ෂයෙක් වෙලා ඉඳලා. ආන්ගේ අනුභවය නිසා. එනම් මහා සේන දිව්‍ය රාජයා මොනතරම් ආනුභව සම්පන්න කුසලයක් මේ ස්ථානයේ ඉඳගෙන රැස් කරනවා. සංසාරේ කොයිතරම් පින් කරන්න ඇද්ද භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරන්න. කොයිතරම් කාලයක් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා පාරමිතා පුරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට මොනතරම් අනුකම්පා කරලාද? මේ පුණ්‍ය භූමියට ලැබිච්ච භාග්‍යතුන් වහන්සේගේ දායාද මේ කෝටි ලක්ෂයක් සක්වලේ වෙන කිසිම තැනකට ලැබිලා නැති දායාද. මුලිනුත් සිහිපත් කළා ඒ තරම් දායාද සමුදායක් ලැබිච්ච භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවට ලක්වෙච්ච මේ භූමිය වටා 3 වතාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා පිරිත් සජ්ජායනා කරලා ආරක්ෂා කරපු මේ දිවයිනේ ඉපදෙන්න මේ ලෝකේ මනුෂ්‍ය ජීවිත ලබාපු අන් හැමතෙම වඩා අපි විශේෂයෙන් පුණ්‍යවන්ත වෙන්න ඕනේ පින්වතුනි. අපේ බුදුරජාණන් වහන්සේ මාරයා ළඟ අභීත ප්‍රකාශයක් කළා එක අවස්ථාවක. මුලින්ම අභිනිෂ්ක්‍රමණය කරනකොටත් මාරයා අභිනිෂ්ක්‍රමණය කරන්න එපා සක්විති රජකම බාර ගන්න කියලා සඳහන් කළා. නමුත් මරුගේ වචනයේ කන් නොදෙනකොට මාරයා කල්පනා කළේ හොඳයි. හැබැයි නමුත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් මේ සලායතනයන්ගෙන් කොයි මොහොතක හරි රාග නිශ්චිත ඉරියව්වක් කාම නිශ්චිත සිතුවිල්ලක් රාග නිශ්චිත සිතුවිල්ලක් දැක්කොත් මං එදාට බලා ගන්නවා කියලා. මාරයා මහ බෝසතාණන් වහන්සේ ළඟට වෙලා අවුරුදු 7ක් එක දිගට හිටියා. ලෞතර බුද්ධත්වයේ ලැබුවට පස්සේ නැවත මාරයා කල්පනා කළා බෝධිසත්ව අවදියේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් රාග සහිත දේශ සහිත මෝහ සහිත සිතුවිල්ලක් නොදකිනකොට ලෞතර බුදු වුණාට පස්සේ මම එහෙම දෙයක් කවද දකින්නද? බුද්ධත්වයේ ලැබුවට පස්සේ අජපල් නුගරුක මුල වැඩ ඉන්න වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. අවශ්‍ය වුණේ බුදු වෙන්නනේ ඔබ වහන්සේට. දැන් බුදු බව ලැබුවන්නේ. එහෙනම් දැන් පිරිනිවන් පාන්න. මෙන්න මේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ මාරයට මහ පුදුම ප්‍රකාශයක් කළා. වසවර්තියේ මගේ භික්ෂූන් වහන්සේලා නැත්නම් මේ සිව්වණක් පිරිස යම් දවසක ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත පිරිසක් බවට පත් නොවන්නේද? ඒ අය බහුශ්‍රුත පිරිසක් බවට පත් වෙන තාක්කල් මම පිරිනිවන් පාන්නේ නැහැ. එහෙම පිරිසක් බවට පත් නොවන්නේද? කවදා හරි මේ පිරිස එවන් පිරිසක් බවට පත් වෙන තාක්කල් පිරිනිවන් පාන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. මේ ප්‍රකාශය මහ ගැඹුරු ප්‍රකාශයක්. සම්පූර්ණයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ අපි ගැන විශාල විශ්වාසයක් තියලා තියෙන ප්‍රකාශයක්. මගේ සිව්වණක් පිරිස ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත පිරිසක් බවට පත් වෙනකන් නොපිරිනිවන් පාන්නේ. එහෙනම් අපි ගැන විශ්වාස තියලා තියෙනවා අපි එතෙන්ට කියලා.
භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාපු කාලේ වෙනකොට එහෙම පිරිසක් මේ ශාසනයේ හිටියා. භාග්‍යතුන් වහන්සේ එයින් සෑහීමකට පත් වුණා. භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරات හැරියා. ඒ වුණාට ඒ විශ්වාසය අපි ගැන තියලා නැද්ද? තියලයි. භාග්‍යතුන් වහන්සේ ඔබ මම ගැන යම් විශ්වාසයක් තියලා තියෙනවා නම් ඒ විශ්වාසය පළුදු වෙන්න නොවි ආරක්ෂා කරන එක අපි සියලු දෙනාගේම පරම වගකීමක්. එහෙනම් ඇයි ව්‍යක්තයි කියලා කියන්නේ? ඊළඟට අපි හිතන්න ඕනේ අපි දැන් එතනද කියලා. අපි දැන් ව්‍යක්තද කියලා හිතන්න වෙනවා. ඇයි මෙතන එතකොට ව්‍යක්ත කියලා කියන්නේ? ඉන්නතර මේක පැහැදිලි කරන්න මම මෙහෙම සඳහන් කළා. මේ රටේ ජීවත් වෙන හැමෝම දොස්තර මහතුරු නෙමෙයි. හැමෝම ඉංජිනේරු මහතුරු නෙමෙයි. හැමෝම නීතිඥවරු නෙමෙයි. හැමෝම මේසන්වරු නෙමෙයි. හැමෝම වඩුබාසු නැහැලා නෙමෙයි. හැමෝම රියදුරෝ නෙමෙයි. මේ වාගේ කල්පනා කරලා බැලුවොත් හැමෝම ඒ තැනට ඇවිල්ලා නැහැ. අපි ඒ තැනට ආවේ නැති වුණාට අපිට පුළුවන් නේද රියදුරෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව අනික් කෙනාට කියලා දෙන්න. වඩු වැඩ කරන්නේ කොහොමද කියන කාරණාව අනික් කෙනාට කියලා දෙන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා. දොස්තර කෙනෙක් වෙන්න මොනවද ඉගෙන ගන්න ඕනි කියන කාරණාව අනික් අයට කියන්න අපිට පුළුවන්. ඉංජිනේරුවරයෙක් නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව කියලා දෙන්න පුළුවන්. නමුත් ඒ කියලා දෙන අය දොස්තර මහතුරු නෙමෙයි, ඉංජිනේරු මහතුරු නෙමෙයි, නීතිඥ මහතුරු නෙමෙයි. ඉස්කෝලේ යන්න පටන් අරගෙන සාමාන්‍ය පෙළ විභාගේ පාස් වෙලා ඊළඟට උසස් පෙළට වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය විෂය ධාරාවන් තෝරගෙන ඒක පාස් කරගෙන විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය විෂය ධාරාවන් ටික එතන හදාරලා ඒ විශේෂිත පුහුණුවීම් කටයුතු නිමා වුණාට පස්සේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් කියන කාරණාව කියන්න මේ රටේ ඉන්න ඕන කෙනෙකුට උගත් නුගත් කාටත් පුළුවන්. ඒක එතන තියෙන ව්‍යක්ත බව. ඒක කියන්න පුළුවන්. හැබැයි මෙතන කතා කරන්නේ මේ ශාසනයේ තියෙන ව්‍යක්ත බව. ඒ කාරණාව අපි ඔක්කොටම කියන්න පුළුවන් වුණාට භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණ නිවන් මඟ ගැන කියන්නේ අපි හැමෝටම පුළුවන්ද? වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙන හැටි කියන්න උගත් නුගත් හැමෝටම පුළුවන්. ඒක කියලා දුන්නහම මනාව ඒ මඟ ගියපු කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා. ඉංජිනේරුවරයෙක් වෙනවා. යම් ප්‍රමාණයකට හරි ගියපු කෙනෙක් යම් ප්‍රමාණයකින් හරි සෑහෙනවා. ඒක කියලා දෙන්න පුළුවන් වුණාට අපි මේ ශාසනයේ නිවන් මඟ පිළිබඳව දන්නේ නැහැ. ආන් ඒ පිළිබඳව ව්‍යක්ත බවක් ඇති කරගන්න කියලා මෙතන කියන්නේ. ත්‍රිපිටකයේ තියෙනවා, අටුවාවේ තියෙනවා නිවනට යන්නේ කොහොමද? සතර පායෙන් මිදෙන්නේ කොහොමද? ඒ වුණාට සිව්වනක් පිරිස හැටියට විශේෂයෙන් භික්ෂු භික්ෂුණී උන්වහන්සේලා යම් ප්‍රමාණයක් එහෙම නැත්නම් හොඳටම මඟ දැනගෙන නිවැරදිව ගමන් කරලා අවබෝධ කරගත්තට තේරුම් අරගත්තට දැන ඉගෙන ගත්තට උපාසක උපාසිකා කියන පිරිස ඒ පිළිබඳව කොහොමත් ලොකු දැනුමක් නැති. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ අපි හැමෝම ඒක දැනගනි. ඒ විශ්වාසය එතකොට අපෙන් ඈත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මතය තුල මේ සිව්වනක් පිරිසම නැහැ. හැමෝම නැහැ කියලා නෙමෙයි මම සඳහන් කරන්නේ. ඉන්නවා. නමුත් එක මතවාද. එක බුදුරජාණන් වහන්සේගේ දහම 100ක් දෙනෙක් විස්තර කරනකොට ආකාර 100යි නම් භාග්‍යතුන් වහන්සේගේ මතය තුල අපි කවුරුවත් නැහැ. ඒ මතය තුල හරියට පිහිටියා නම්
හැමෝම එක මතයක්ම කියන්නේ. නමුත් අපි අද මොනතරම් අවාසනාවන්තද? විවිධ මිත්‍යා දෘෂ්ටි බොහොම වේගෙන් ඉහළට එන බව හැම තැනම පැහැදිලි වෙනවා. ධර්මය නොදන්න නිසා අර බලාපොරොත්තු වෙන ව්‍යක්ත බව නැති හින්දා අපි ඒකට ඇදිලා ගිහිල්ලා විනාශ වෙන බව අපිට හොඳටම පේනවා. ඊළඟට විනීත බව අධ්‍යාපනයත් එක්ක මෙතන සඳහන් කරන්නේ ධර්මාධ්‍යාපනයනේ. සසරින් එතර වෙන හැටි දැනගැනීම. නමුත් සාමාන්‍ය ලෝකේ හැමදේම දැනගත්ත කෙනෙක් තුල ඇති වෙනවා මාන්නය. ඒක ඉගෙන ගත්ත කෙනා තුලත් ඇති වෙනවා. ඒක සිල්වන්ත කෙනා තුලත් ඇති වෙනවා. හරියට දැනගත්තේ නැති වුණාට අපි සිල්වත් කියලා මාන්නයක් ඇති වෙනවා. මේ ආදී මාන්නයන් ඇතිවීම තුලින්ම භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයෙන් එළියට යනවා. ආන් ඒක නිසායි භාග්‍යතුන් වහන්සේ මනාව ව්‍යක්ත ගාවට විනීත ගෙනල්ලා තියෙන්නේ. එහෙම වෙන්න එපා. හැබැයි යමෙක් මේ ශාසනයේ ව්‍යක්තද විනීතද ඒ පුද්ගලයා බය නැති කෙනෙක් බවට පත් වෙනවා. විශාරද බවට පත් වෙන්න පුළුවන් වුණොත් ඔහු මරා ගන්න මාරයත් බයයි කියන කාරණාව කිව්වොත් මං හිතන්නේ වැරදි නෑ කියලා. ඒ විශාරද කියලා කියන්නේ පරතරට දැනගත්ත කියලා. 100 ගාණක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්න ඇහුවත් ඒ ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න පුළුවන් තරමට ධර්මයේ තුල පෝෂණය වුණා කියලා යමෙකුට හැඟෙනවා නම් විශාරදයි කියලා කියනවා. කවුරු ප්‍රශ්න ඇහුවත් බය නැහැ. මොනම ප්‍රශ්නයකට උත්තර දෙන්න ලෑස්ති. එතකොට කියන්නේ විශාරදයි කියලා. එයි එතකොට මායයි බය විශාරදයිට මේ තරම් දැනුම් සම්භාරයක් අරගෙන ධර්මයේ තුල හික්මිච්ච මේ පුද්ගලයා මෙහි ජීවත් වුණ තමනුත් මායයේ ග්‍රහණයෙන් මිදෙනවා. විතරක් නෙමෙයි තවත් හුඟක් අය මරුගේ ග්‍රහණයෙන් මුදවනවා. ඒ හින්දා මේ පුද්ගලයා මෙහි තියෙන එක මායයට හරි පාඩුයි. හැබැයි ඔහු මරා ගන්න එකත් මායයට හරි පාඩුයි. මොකද උපදිනකොට අරගෙන ආපු යම් සීලයක් තියෙනවා. ගුණයක් තියෙනවා. අපි හැමෝම පෙර සංසාරේ හොඳට සිල් රැකපු හින්දා තමයි මනුෂ්‍ය ජීවිතයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පෙර සිල් රැක්කා කියලා හොඳටම විශ්වාසයිනේ. පින්නතිනේ ඒකනම් හොඳටම විශ්වාසයි. ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙන් යනකොට අරන් ආපු ප්‍රමාණයවත් තියෙනවද කියන්නේ? නැති වුණොත් තිරසං වෙන්න තමයි වෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. නමුත් මේ ව්‍යක්ත විනීත විශාරද වෙච්ච පුද්ගලයා ගෙනාවට වඩා ප්‍රමාණයක් අරගෙන යන්නේ මීට වඩා බලවත් තැනක ඉපදිලා ඊට වඩා ලොකු සේවාවක් කරනවා. ඒකයි මං කිව්වේ මායයත් බය වෙන්න. මෙහෙ තියලත් බෑ මොහු මරලත් බෑ. බහුශ්‍රත වෙච්ච දවසට එයා සංසාරේ කොහොමත්ම තරණය කරනවා. එහෙමනම් අපි ධර්ම දේශනාව නිමා කරමු. භාග්‍යතුන් වහන්සේ අපිට මොනතරම් අනුකම්පා කළාද කියන කාරණාව අපි බොහොම කරුණු කෙටියෙන් දක්වමින් මේ දේශනාව මේ සිද්ධ කළා ශ්‍රවණය කරන්නට යෙදුණා. අපි මත භාග්‍යතුන් වහන්සේ ලොකු වගකීමක් තියලා ලොකු බලාපොරොත්තුවක් තියලා තියෙනවා. ආන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරවන්න ඒ වගකීම කරට ගන්න ඔබට පුළුවන් වුණොත් මැරෙන දවසට හරි සතුටින් මැරෙන්න පුළුවන් කෙනෙක්. hina වෙලා සතුටින් මැරෙන්න පුළුවන් කෙනෙක්. මීට වඩා ලොකු තැනක ඉඳගෙන සම්මා සම්බුද්ධ ශාසනයගේ චිරපැවැත්ම වෙනුවෙන් මහ මෙහෙවරක් කරන්න පුළුවන් කෙනෙක්. එහෙම තැනකට යන්න ඔබට හැකි වෙන්න මේ මනුෂ්‍ය ජීවිතය අරගෙන මේ වාගේ පුණ්‍ය භූමියක ඉපදෙන්න ඔබ පෙර රැස් කරගත්ත පිනයි සීලයයි මේ සියලු ගුණ ධර්ම මෙහාට අරගෙන ආවට වඩා වැඩියෙන් දියුණු කරගෙන වැඩි කුසලයක් අරගෙන මෙහින් නික්මෙන්න දවස උදා කරගන්න පුළුවන් නම් ඔබ ඔබේ ජීවිතයෙන් ඵල නෙලා ගන්න කෙනෙක්. එතෙන්ට යන්න ඔබ සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය භූමියේ භාග්‍යතුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා සත් ධර්ම ශ්‍රවණය කළ රැස් කරගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් සියල්ලම විශේෂයෙන් අද ප්‍රධාන පරමාර්ථයේ බවට පත් වෙන වසර දෙකකට පෙර ආතුව අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම
නායක මාහිමිපාණන් වහන්සේට මේ පින්පෙත් අනුමෝදන් වේවා. ඒ වගේම අද පින්කමේ දායකත්වය දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වුණා නම් යම් කෙනෙකුට ඒ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්න හිතුවනම් යම් පිරිසකට ඒ සියලු දෙනාට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. මේ සියලු කටයුතු මෙහෙවන බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති අති ගෞරවනීය අවසරයි බරලන්දී වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේට තවත් මේ උතුම් කාර්යයන් ඉදිරියට සිදු කරගන්න ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දීඝවාපී ඓතිහාසික පුදබිම ආරක්ෂා කර ගනිමින් විවිධ කැපකිරීම් කරමින් මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන දීඝවාපී විහාරාධිපති අති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේට මේ මහ පින්කමට සහ සම්බන්ධ වෙන දිවයිනේ නන්දෙසින් වැඩම කොට වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටම පින්වත් සිල්මෑණිවරු සියලු දෙනාටම සත්පුරුෂ දායක කාරකාදී ඔබ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. මේ පුදබිම ආරක්ෂා කරන මහා සේන දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට සහම්පති සනන් කුමාර ගටිකාර තිස්ස කියන බ්‍රහ්ම රාජෝත්තමයන්න් වහන්සේලාට සුද්ධාවාස වාසී බ්‍රහ්ම ලෝක වාසී දිව්‍ය ලෝක වාසී සියලුම ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට මේ මහ පින් අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගන්න මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපේ නායක මාහිමිපාණන් වහන්සේට මේ උතුම් කටයුතු සාර්ථකව සිදු කරගන්න නිරන්තරයෙන් හැවණැල්ල වගේ සහයෝගය දෙන බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයගේ චිරපැවැත්ම වෙනුවෙන් නිර්මල ධර්ම රත්නයේ ලෝකයට දානය කිරීම වෙනුවෙන් අපරිමිත මෙහෙවරක යෙදෙන්න ඒ අයට තවත් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිඤාතේ සමිජ්ජතු.